අද මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය හා ලෝක සුභාරංචි සේවය යන දේශනා මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. මෙම මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය තුලින් අපගේ සියලු පාපයන් සිහි කර පසුතැවිලි වීමෙන් අප ක්‍රිස්තුස් වහන්සේගේ කැපකිරීමේ ජීවිතය දෙස නැවත හැරී බැලිය යුතුය. එසේ කිරීමෙන් අපත් උන්වහන්සේගේ දුක් විඳීමට සහභාගී වෙනවා කියා සිතමින් අප මෙම මංගල්‍යය සිහි කළ යුතුයි. ලෝකයා වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ තම සුව පහසුව ප්‍රීතිය හා තම යහපැවැත්ම පවා අත්හැරියා. ඉන්පසු සදාකාලයටම මිය යා යුතු ස්වර්ගීය දරුවන්ගේ පාපයන් තමන් මතටම තබා ගත්තා. දරුවන් වෙනුවෙන් තිබූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ ප්‍රීතිය හා සතුටට වඩා සැබවින්ම විශාල බව අපට තේරුම් ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ තම දරුවන්ට දුන් එක් ඉගැන්වීමක් වන්නේ දෙවියන් වහන්සේගේ මහත් කැපකිරීම තේරුම් ගත හැක්කේ දේශනා කිරීමෙන් කියාය. දේශනා කිරීම අපට සතුටගෙන දෙනවා. නමුත් එය ඉටු විය හැක්කේ අපට වඩා අන් අයගේ ගැලවීමට සමීප අවධානයක් යොමු කරන විටදීය. දෙවියන් වහන්සේ විසින් දේශනා කිරීම නම් වූ ඉගැන්වීම අනුගමනය කිරීමට සියෝන්හි සියලුම දරුවන්ට මඟ පෙන්වූයේ ඒ නිසයි. සුභාරංචිය දේශනා නොකර ඔවුන්ට කිසිදාක ක්‍රිස්තුස් වහන්සේගේ සිතවත් කැප කිරීමවත් තේරුම් ගන්න බැහැ. මෙසේ මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය හා ලෝක සුභාරංචි සේවය යන දේශනා මාතෘකාව අධ්‍යයනය කිරීමෙන් දේශනා කිරීමේ අර්ථය මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය තුල අඩංගු වී තිබෙනවා. 2 තිමෝති 4 වන පරිච්ඡේදයේ 1 වන පදය දෙවියන් වහන්සේ ඉදිරියෙහිද ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චය කරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියෙහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම් වචනය දේශනා කරන්න, කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න. දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් අතර ජීවනයේ මාර්ගය වන වචනය දේශනා කරන්න යන ඉගැන්වීම තිබෙනවා. සියලු ආකාර ඉවසිලිවන්ත කමෙන් සහ ඉගැන්වීමෙන් තරවටු කර අවවාද කර අනුශාසනා කරන්න කියාය. මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොවිවසා කසනකන් ඇතුව තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන්නොදී ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය. නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න. කුමක් ඉවසන්නද? දුක් ඉවසන්න. දුක් විඳීමේ මාර්ගය ඉටු කරන පිණිස සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න. නුඹේ සේවය සම්පූර්ණ කරන්න. මුළු ලෝකයාගේ සියලු පාපයන් ක්‍රිස්තුස් වහන්සේගෙන තම ජීවිතය කුරුසය මත තැබීමෙන් තමන්වම කැප කළා. අපත් උත්සාහ කළ යුත්තේ දෙවියන් වහන්සේගේ ආදර්ශයන් පිළිපැදීමෙන් මුළු ලොවටම සෙත සැලසීමට හැකිවන පරිදි සියලු මනුෂ්‍ය වර්ගයාව ස්වර්ගයට මඟ පෙන්වීමය. බාලයන්ව සිටියදී අපට සිටිය හැක්කේ බාලයන් මෙන් පමණයි. දරුවන් ජීවත් වන්නේ තමන් වෙනුවෙන්ම පමණයි. කුසගිනි වූ විට, කෑම ඉල්ලන විට, පැම්පර් මාරු කිරීමට ඕනෑ වූ විටත් අඬමින් ඔවුන් බොළඳ හැසිරීම් පෙන්නුම් කරනවා. නමුත් වැඩිමහල් අය තමන් ගැනම පමණක් නොසිතා අන් අයගේ ප්‍රයෝජනය ගැනත් සොයනවා. පරිණත ඇදහිල්ලක් ඇති අය කියා පැවසිය හැක්කේ මෙවැනි අයටයි. අපගේ ඇදහිල්ල බාල ඇදහිල්ලකින් පරිණත ඇදහිල්ලකට මාරු විය යුතුයි. මෙම කැපී පෙනෙන වෙනස සිදුවීම සඳහා ඉතා අත්‍යවශ්‍ය සාධකය වන්නේ දේශනා කිරීමයි. තමන් වෙනුවෙන් හෝ තමන්ගේ තෘප්තිය වෙනුවෙන් දේශනා කරනවා නම් අපට කිසිදාක ඵල දරන්න බැහැ. අප අන් අය ගැන සිතා සිහි ඇතිව ක්‍රියා කරන විට, යටහත් වී අන් අය වෙනුවෙන් කැපවන විට ගැලවීමේ මහත් කාර්යය අවසානයේදී සැබෑවක් වනවා. 2 තිමෝති 4 දේශනා කිරීම යහපත් යුද්ධයක් කියා විස්තර කර ඇත්තේ මේ නිසයි. දෙවියන් වහන්සේ පැවසුවේ සුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණ කරන්න කියාය. 1 පේතුරුස් 5 වන පරිච්ඡේදයේ 8 වන පදය
සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගම් දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුළ තමන්ගේ සදහාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටුවන සේක කියාය. ශුභාරංචිය දේශනා කරන අතරේදී අපගේ ප්‍රයෝජනය සඳහා නොව ලෝකයාගේ ප්‍රයෝජනය සඳහා ඇති දුක් විඳීමේ කාලයක් අපට ඇති වෙනවා. මේ දුක් විඳීම් තුළින් අපගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පරිත්‍යාගශීලී ජීවිතය හා සමපාත වෙනවා. ශක්තිමත් කර පිහිටුවන බවත් අපගේ ඇදහිල්ලේ අත්තිවාරම ස්ථීර කරන බවත් දෙවියන් වහන්සේ අපට උගන්වනවා. දේශනා කිරීම නැමැති දෙවියන් වහන්සේ අපට ඉඩදුන් මාර්ගයේ ගමන් කිරීමට අප පුරුදු විය යුත්තේ මේ නිසා නේද? එබැවින් දේශනා කිරීමේ ජීවිතය අපගේ ඇදහිල්ලේ ජීවිතයේ ඊටා වැදගත්ම කොටසක් ලෙස සැලකිය හැකිය. ලෝකයා වෙනුවෙන් දෙවියන් වහන්සේ මෙදින පෙරවරු 9ට කුරුසපත් වී පස්වරු 3ට මිය ගියා. මේ වෙලාවේදී මනුෂ්‍ය වර්ගයාගේ පාපයන් තමන් පිටට පටවාගත් අපගේ පියාණන්ගේ ශුද්ධ කැමැත්ත ගැන සිතමු. එසේ කිරීමෙන් සත්‍ය සමාරියාවටද පොළවේ සීමාව දක්වාද ශුභාරංචිය දේශනා කිරීමේ මෙහෙවරය අපට බාර දුන් ගැඹුරු අරුත අප නැවතත් ආවර්ජනය කරගත යුතුය. මාක් පළවන පරිච්ඡේදයේ 35 වන පදය. උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස් එහිදී යාඥා කළසේක. සීමෝන් සහ ඔහු සමග සිටි අනෙක් අයද උන්වහන්සේ පස්සේ ගොස් උන්වහන්සේ සම්බ වූ කල සියල්ලෝම ඔබ සොයති උන්වහන්සේට කීවෝය. එවිට උන්වහන්සේ වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු. ඒ සඳහාම පිටත්ව ආවෙමි ඔවුන්ට කීසේ. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ශුභාරංචිය දේශනා කිරීම සඳහා පමණක්ම කැපවුණු ජීවිතයක්ය. තම සතුට පමණක්ම සොයන ජීවිතයක් වුණා නම් ඇහුම්කන් නොදෙන අයට තේරුම් කර දීමටවත් අවශ්‍ය වන්නේ නැහැ. ශුභාරංචිය දේශනා කරන විටදී බොහෝ දුෂ්කරතාවයන් තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිස්තුස් වහන්සේ ඒ සම්බන්ධව පැවසුවේ ඒ සඳහාම පිටත්ව ආවෙමි කියා පවසමින්ය. දේශනා කිරීමේ ක්‍රියාවලිය නොමැතිව අපට මනුෂ්‍යයන්ට තේරුම් කරවන්නවත් උගන්වන්නවත් බැහැ. මෙසේ මනුෂ්‍ය වර්ගයාට වඩාත් වැදගත් වන දෙය නම් දේශනා කිරීම බව ක්‍රිස්තුස් වහන්සේ නොනවත්වා අපට ඉගැන්නුවා. දේශනා කිරීම අපගේ යහපැවැත්ම තෘප්තිය හා සතුට වෙනුවෙන් නොවිය යුතුයි. ඒ වෙනුවට දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට සතුට ප්‍රීතිය හා දීප්තිමත් අනාගතයක් ගෙන දෙන මාර්ගය ලෙස දේශනා කිරීම තෝරාගත්තා. මෙම සත්‍යයේ මාවතානුව යන පිණිස මේ සුභාරංචිය සමාරියාවේද පොළවේ සීමාව දක්වාද දේශනා කරන්න කියා දෙවියන් වහන්සේ පැවසුවා. මතෙව් 28:18 බලමු. යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න. මා විසින් නුඹලාට අනකල සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. දේශනා කිරීමේ ක්‍රියාවලිය දරුවන් බිහි කිරීම වැනිය. එනම් කිසිසේත් පහසු නොවන බව ක්‍රිස්තුස් වහන්සේ අපට සිහි කෙරෙව්වා. ශුභාරංචි කාර්යය කිරීම පහසු නොවන බව හොඳින්ම දැන සිටියත් මෙම මෙහෙවරේ ඉටු කරන මෙන් දෙවියන් වහන්සේ අපගෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට තවත් පහසු දේ නම් කිසිවක් නොකර සැප පහසුවෙන් හා සැහැල්ලුවෙන් නිවසේ සිටීම බවත් දෙවියන් වහන්සේ දන්නවා.
එසේනම් දෙවියන් වහන්සේ අපට එවැනි දුෂ්කර කාර්යයක් කරන්නට පැවසුවේ ඇයි? ඇත්තටම දෙවියන් වහන්සේ සුභාරංචිකාරිය කළා නම් එය ඊටා පහසු කාර්යයක්ය. නමුත් උන්වහන්සේගේ දරුවන්ගේ කෝණයට අනුව එය කිරීමට ඊටා අපහසු කාර්යයක්ය. දෙවියන් වහන්සේ අපට මෙම කාර්ය බාර දුන්නේ ඇයි? සුභාරංචි සේවය හා මුහුන් නොදෙමු රොටි මංගල්‍යය අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගත යුතුයි. උන්වහන්සේ මේ පොළොවේ ජීවත් වුණේ පව්කරුවන් වන අපව ගලවා ගැනීමටම පමණයි. ස්වර්ගයේ සිටියා නම් උන්වහන්සේ මහිමය පමණක් ලබන්න තිබුණා. තවද මේ පොළොවේ නින්දාවකටවත් මුහුණ දීමට අවශ්‍ය නැහැ. කෙසේ වෙතත් උන්වහන්සේ ඒ සියලු අවමානයන් විඳදරා ගත්තේ තම දරුවන් ගලවාගෙන ඔවුන්ට පව්කමාව ලබා දිය හැකි එකම ක්‍රමය එය නිසාය. උන්වහන්සේ මේ මාර්ගය තෝරා ගත්තේ තම දරුවන්ට දැක් වූ ප්‍රේමය නිසා නේද? අද මෙම මුහුන් නොදෙමු රොටි මංගල්‍යයට මෙවැනි වූ ගැඹුරු අර්ථයක් තිබෙනවා. මුහුන් නොදෙමු රොටි මංගල්‍යයේ අනාවැකිය ඉටු කරන පිණිස අප අපගේම සුවපහසුව ගැන පමණක් නොසිතිය යුතුයි. දෙවියන් වහන්සේ අපට මෙම සුභාරංචි මෙහෙවරයට සහභාගී වීමට දුන්නා. මිය යමින් සිටින අවාසනාවන්ත අසරණ ආත්මයන්ව ගලවා ගැනීම සඳහා දේශනා කරන අතරතුරේදී අපට යහපත් දුක් විඳීමක් අත්දකින්න පුළුවන්. දෙවියන් වහන්සේ ඊ타මාත්ම අලංකාර ජීවනයේ මාර්ගය බාර දුන්නේ තම දරුවන්ට පමණයි. මෙය ඕනෑම කෙනෙක්ට කළ හැකි දෙයක් නොවේ. මෙය මෙම සුභාරංචි මෙහෙවරේ ඉටු කිරීමට දෙවියන් වහන්සේගෙන් සමර්ථය ලැබූ අයට පමණක් ඇති මෙහෙවරයක්ය. සොරුන්ගේ අතටපත් වූ මනුෂයාගේ උපමාව ගැන යේසුස් වහන්සේ වරක් පැවසුවා. මනුෂයෙක් සොරුන්ගේ අතට පත්වී ඔහුව මිය යෑමට අත්හැර දමා ගොස් තිබුණා. එක් පූජකයෙක් මනුෂයාව දුටු නමුත් නුදුටුවාමෙන් ඔහුව පසු කරගෙන ගියා. ඊටාම ධර්මිෂ්ඨ හා වේවස්ථාව අකුරටම පිළිපදිනවා යයි පැවසෙන ලෙවියෙක්ද ඔහුව ප්‍රතික්ෂේප කළා. නමුත් සමාරියෙක් විසින් මනුෂයාව බේරා ගැනීමට හැකි සෑම දෙයක්ම කළා. ඒ වෙලාවේදී සමාරියා සිටියේ ගමනක් යමින්ය. එම මනුෂයාව ගලවා ගැනීමට වැය කළ කාලය අපහසුතාවයක් ලෙස තේරුම් ගන්න පුළුවන්. මනුෂයාව තානායමකට ගෙන ගොස් ගලවා ගැනීම සඳහා ඔහු තම සියලු මුදල් වැය කළා. නිරායාසයෙන්ම ඔහුගේ ගමන ප්‍රමාද වූයේ අනුන් බේරා ගැනීමට තම සුවපහසුව කැප කළ නිසායි. යේසුස් වහන්සේ ඇසුවේ සොරුන් අතට අසු වූ තැනැත්තාට මොවුන් 3 දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක්ද කියා නුඹ සිතන්නේද කියාය. ඉන්පසු උන්වහන්සේ සොරුන්ගේ අතට අසු වූ තැනැත්තාව ගලවාගත් සමාරියාමෙන් වන්න කියා පවසමින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. අද මේ සියලු ඉගැන්වීම් යලි ආවර්ජනය කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයට සහභාගී වීමෙන් අපට කුරුසේ ඔසවාගෙන යා හැක්කේ කෙසේද? පිළිතුර සොයාගත හැක්කේ සුභාරංචිය දේශනා කරන විටදී පමණයි. සමාරියා තම පහසුව ගැන පමණක් සිතුවා නම් සොරුන්ගෙන් පහර කෑ මනුෂ්‍යයාව පූජකයා හා ලෙවියාමෙන් අත්හැර දමා යන්න තිබුණා. තම පෞද්ගලික කාලය භුක්ති විඳිනවාට වඩා ප්‍රථමයෙන් අන් අයට සලකන මනසක් ඔහුට තිබුණා. මිය යන්නට පෙර ඔහුව බේරාගත යුතුයි කියා ඔහු සිතුවා. ගොස් එලෙස කරන්න කියා යේසුස් වහන්සේ පැවසුවේ ඒ නිසයි. අද මුහුන් නොදෙමු රොටි මංගල්‍යය තුලින් දෙවියන් වහන්සේට අපට තේරුම් කරවීමට අවශ්‍යව තිබෙන්නේ මේ කාරණයයි. අපව ගලවා ගැනීම සඳහා දෙවියන් වහන්සේ සිය සුවපහසුව පසෙක තබා මුළු ජීවිතයම කැප කළාක් මෙන් අපගේම සතුට වෙනුවෙන්ම පමණක් කාලය වැය කරනවාට වඩා අපත් අන් අය වෙනුවෙන් කාලය යොදාගත යුතුය. අප නිතරම සිටිය යුත්තේ මම අනිත් අයව ගලවන්නේ කොහොමද? මම අනිත් අයව සදාකාල ස්වර්ග රාජ්‍යයට පමුණුවන්නේ කොහොමද? අන් අයව පව්කමාව හා ගැලවීම වෙත පමුණුවන සත්‍ය මම දේශනා කරන්නේ කොහොමද කියාය. මේ හා සම්බන්ධව යේසුස් වහන්සේ අපට මතෙව් 25 තුල තාලෙන්ත උපමාව ලබා දී තම ඉගැන්වීම් නිවැරදිව ඉටු නොකළා වූ අය හා නිවැරදිව ඉටු කළා වූ අයව අපට පෙන්වා දුන්නා. මතෙව් 25:14 වන පදය බලමු.
තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම් කොට තවත් තලෙන්ත පහක් ඉපද වූයේය. එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවා ගත්තේය. නුමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව හාරා තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනවිත් ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් බාර දුන්නේහිය. මෙන්න තවත් තලෙන්ත පහක් උපදවා ගතිමි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් වූ විශ්වාස වූ දාසය, ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූවේහිය. බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්නැයි ඔහුට කීවේය. තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් බාර දුන්නේහිය. මෙන්න තවත් තලෙන්ත දෙකක් උපදවා ගතිමි කීවේය. එක තලෙන්තයක් ලැබූ තැනැත්තේද ඇවිත් ස්වාමිනි, ඔබ නොවපුල තැනින් කපා ගන්නා වූ නොඉස්ස තැනින් රැස් කරන්නා වූ කර්කශ මනුසයෙකු බව දැනගතිමි. එබැවින් මම බයව ගොස් ඔබගේ තැලැන්තය පොළොවේ සඟවා තැබීමි. මෙන්න ඔබ සන්තක දේයයි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් දුෂ්ට වූ අලස වූ දාසය, මා නොවපුල තැනින් කපා ගන්න බවත් නොඉස්ස තැනින් රැස් කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද? එසේනම් මාගේ මුදල මිල ගනුදෙනු කරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය. එවිට මා ආකල මට අයිති දේ පොලියත් සමග ලබන්ට තිබුණේය. එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න. මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. නොමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇතිදේත් පහකරනු ලබන්නේය. ඒ නිස්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටි කෑමත් වන්නේ යැයි කීවේය. මෙහි තලෙන්ත දසයේ උපමාවේදී තලෙන්ත පහ ලැබූ තැනැත්තා, දෙක ලැබූ තැනැත්තා, එක තැලැන්තයක් පොළොවේ සඟවා තැබූ තැනැත්තා ගැනද යේසුස් වහන්සේ විස්තර කළා. උපමාව තුල තලෙන්ත පහ ලැබූ කෙනෙක්ද තලෙන්ත දෙකක් ලැබූ කෙනෙක්ද සිටියා. තමන් වෙනුවෙන් හා තමන්ගේ සුව පහසුව වෙනුවෙන් පමණක් ජීවත් වුණා නම් ඔවුන්ට කිසිදාක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් එවැනි ආශිර්වාදයන් ලබන්න බැහැ. තමන්ගේ විනෝදය වෙනුවෙන් ජීවත් වුණා නම් මුදල් කාර්යයට යොදාගෙන ලාභ ලබන්න ඔවුන් කිසිම උත්සාහයක් නොගන්න තිබුණා. සේවකයන් ලැබූ තලෙන්තවල වටිනාකම සැලකිය යුතු වටිනාකමක්ය. එය අතිවිශාල මුදලක්. තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම ඔවුන්ට කෑම කන්න, සෙල්ලම් කරන්න, විවේක ගන්න කිසිවෙකුගේ සහයක් නොමැතිව තමන්ගේ කැමැත්ත පරිදි ජීවත් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් තලෙන්ත පහක් උපදවා ගැනීමට තමන්ව මුළුමනින්ම කැප කරන්නත් සිදු වෙනවා. යම් දෙයක් හොඳින් කළමනාකරණය කර ගැනීම සඳහා අප සාමාන්‍යයෙන් කළ යුත්තේ කුමක්ද? අයිතිකරු විසින් අයිතිකරු මමයි කියා සිතාගෙන උඩඟු වුණොත් ඒ කාර්යය දියුණු වෙයිද? කොහෙත්ම නැහැ. අප පාරිභෝගිකයන්ට රජුන්ට මෙන් සැලකිය යුතුයි. ඔවුන් කෝපයට පත්වී කෑ ගැසුවත් අනේ ඔබට එහෙම දැනේවි කියා මම හිතුවේ නැහැ. කරුණා කරලා ඔබව ටිකක් පාලනය කරගත්තොත් අපට සංසුන්ව මේ ගැන කතා කරන්න පුළුවන් කියා පවසමින් අප ප්‍රතිචාර දැක්විය යුතුයි. කෙනෙක් කනස්සලු වූ විට සනසා තෘප්තිමත් කළ විට අපට තලෙන්ත පහක් උපයා ගන්න පුළුවන්. කෙසේ වෙතත් එක තලෙන්තය ලැබූ තැනැත්තා කොහොමද ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කර සිටුවේ? මා නුඹට මෙලෙස ධන නැමිය යුත්තේ ඇයි? ඔබ කොහොමද මට මේ තරම් පහත් දෙයක් කරන්න කියන්නේ කියාය. මෙලෙස සිතූ නිසා ඔහු අවසන් කළේ තම තලෙන්තය පොළොවේ සඟවමින්ය. සහෝදර සහෝදරියනි, අද මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය යනු ක්‍රිස්තුස් වහන්සේ අපව ගලවා ගැනීමට තමන්වම කැප කළා වූ දවසකි. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ දුක් විඳීමට මමත් සහභාගී වනවා කියා තීරණය කළ අයට දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට සහභාගී වන මාර්ගය පෙන්වා දෙනවා. මාර්ගය හා දිශාව දේශනා කිරීම තුල අඩංගු වී තිබෙනවා.
දේශනා කිරීම ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය අනුව යාම වන්නේ ඇයිද කියා ඔවුන් තේරුම් ගන්නවා. අප බොහෝ තලෙන්ත උපයාගත් විට මේ කුරුසයේ මාර්ගය අපට කෙතරම් මහිමයක් හා සතුටක් ගෙන දෙනවාද කියාත් අප තේරුම් ගන්නවා. අපව ගලවා ගැනීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණි බව ආවර්ජනය කර ගනිමින් අද මේ මුහුන් නොදෙමු රොටි මංගල්‍යය තුළින් අපත් තවත් අපගේ සතුට සමාදානය හා යහපැවැත්ම ගැන පමණක් නොසිතා මෙම සත්‍ය නොඇසුවා වූ අය ගැන සිතිය යුතුයි. දෙවියන් වහන්සේ අද විනිශ්චයේ දවස කියා දැනුම් දුන්නොත් සියලු මිනිසුන් නිරයට යාමට නියමව සිටිනවා. සමාරියා සොරුන්ගේ අතට හසු වූ මනුෂ්‍යයා දෙස බලා පාරේ මිය යන්නට ඉඩ හැරියේ නැහැ. ඒ වෙනුවට ඔහු තමන්ගෙන්ම ඇසුවේ මම මේ මනුෂ්‍යයාගේ ජීවිතය බේරාගන්නේ කොහොමද කියාය. එම නිසා ඔහු තම ගමන ප්‍රමාද කර තමන්ගේ සතුට ගැන නොසිතා ගමන සඳහා සූදානම් කරගත් සියලු මුදල් මනුෂ්‍යයාව ගලවා ගැනීමට යෙදෙව්වා. මුළු මනින්ම ආගන්තුකයෙකු වුවත් සමාරියා ඒ මනුෂ්‍යයාට සියලු දේම කළා. යේසුස් වහන්සේ පැවසුවේ ගොස් එලෙස කරන්න කියාය. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ උසුලා යාමේ මාර්ගය දේශනා කිරීමෙන් සොයාගත හැකි බව අප සියලු දෙනාම තේරුම් ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. 2 තෙසලෝනික පළවන පරිච්ඡේදයෙන් මෙම ඉගැන්වීම සොයාගන්න පුළුවන්. දෙවියන් වහන්සේ විසින් කුරුසයේ අර්ථය දේශනා කිරීම තුල රෝපණය කළා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ බර උසුලා ගත්තා කියාත් දුක් විඳීමට සහභාගී වූවා කියාත් කිව හැක්කේ අප එය ඉටු කරන විටයි. 2 තෙසලෝනික 1:5 ඒ ඉවසීම වනාහි දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සුදුසන් කවුරුන්ද කියා බලමු. කුමක්ද දුක් විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුසෝයයි ඒත්තු ගනු ලැබීමට තිබෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවාක්ය. මේ ආකාර දුක් විඳීමක් නිරර්ථක වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් නුඹට අනකරමි කියා පවසන්නේ ඒ නිසයි. අප කළ යුත්තේ කුමක්ද? 2 තිමෝති 4 වන පරිච්ඡේදයේ 1 වන පදය. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අනකරන්නේ නම් කුමක්ද? වචනය දේශනා කරන්න. ක්‍රිස්තුස් වහන්සේ බරති කුරුසේ උසුලා යෑමේ හේතුව හා ගැඹුරු අරුත උන්වහන්සේගේ වචනය දේශනා කිරීමේ මෙහෙවරය තුල අඩංගු වී ඇති බව ඔබට දැනගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ රාජ්‍යය අතේ දුරින් ඇති නිසා වචනය දේශනා කිරීමෙන් අප ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමටත් මතු පැමිණෙන මහිමයටත් පංගුකරුවන් විය යුතුයි. වචනය දේශනා කරන්න කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න. අවම උත්සාහයක් දරන අයට කිසිදාක මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයේ අර්ථය මුළුමනින්ම අත්දකින්න බැහැ. ඔවුන්ගේ අවබෝධය පැමිණ ඇත්තේ මූලික දැනුමෙන් පමණයි. අනිත් අය සුභාරංචිය හොඳින් කරන නිසා අපට සමාදානයෙන් නිතරම ආරක්ෂිතව හා කරදර කම්කටොළු වලින් නිදහස් වී සිටින්න පුළුවන් යන සිතිවිල්ලෙන් අපව සනසා ගන්නවා නම් එක තලෙන්තයක් ලබා එය පොළොව යට සැඟ වූ මනුෂ්‍යයා හා සමාන ඉරණමක් අවසානයේදී අපටත් අත්වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තම මැවිල්ලෙන්ම බොහෝ දුෂ්කරතා, පීඩා, අවමන් හා නින්දාවන් ලැබුවා. අද අප උන්වහන්සේගේ කැපකිරීමේ ජීවිතය ගැන සිතනවා නම් අපත් අපගේම කුරුසේ උසුලාගෙන එම මාර්ගයේ ගමන් කළ යුතුයි. දේශනා කිරීම දෙවියන් වහන්සේ විසින් අපට මෙය දැනගැන්මට ලබා දෙන සත්‍යයේ මාර්ගය කියා ඊට පැවසිය හැකිය. මනුෂ්‍යයන්ට දේශනා කරන විට සියලු දෙනාම ඔබව පිළිගන්න වද නැහැ. කෙනෙක්ට මඟ පෙන්වන විට ඔවුන්ට තේරුම් කරවීමටත් සත්‍ය පිළිගැනීමට උපකාර කිරීමට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ සඳහා විශාල උත්සාහයක් හා ඔබගේ කැපවීමත් අවශ්‍ය වෙනවා. ඔබට කනගාටුවක් දැනුණු වාර අනන්තවත් ඇති. මේ සියල්ල එක් වූවොත් ඵලයක් ලෙස උපදින ආත්මය වළක්වන්න පුළුවන්ද?
මෙම සුභාරංචිය සමාරියාවේද පොළොවේ සීමාව දක්වාද දේශනා කරන්න කියා ක්‍රිස්තුස් වහන්සේ අපට අණ කළේ ඒ නිසයි. දේශනා කරන අතරේදී අප සිටිය යුත්තේ දරුවන් වෙනුවෙන් කළා වූ ස්වර්ගීය දෙමව්පියන්ගේ කැපකිරීම පමණයි. මා වෙනුවෙන් ඔබ බොහෝ කාලයක් කැප කළා. තවද විශ්වයේ ගණන් කළ නොහැකි තාරකා අතරින් පෘථුවිය නැමැති මේ කුඩා නොපෙනෙන ග්‍රහයට පවා පැමිණියා. ඔබ මාංශයේ වස්ත්‍ර පැළඳ මා ගලවා ගන්නට තමන්වම කැප කළා. මා ගලවා ගන්නටම පමණක් ස්වර්ගයේ සිංහාසනය පසෙක තැබුවා. ඔබ සියලු ස්වර්ගීය ආධිපත්‍යයන් හා මහිමය අත්හැරියා කියා අප සිටිය යුතුයි. මෙවැනි මනසක් අප තුළ පැවතුණු විට ඵල දැරීමට පටන් ගන්නවා. කුරුසයේ කැපකිරීම තේරුම් නොගෙන දේශනා කිරීම යනු ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ අරුත නොසලකා පිටාතරින් දේශනා කිරීමක්ය. දෙවියන් වහන්සේ තමන් ගැන පමණක් සිතුවා නම් ස්වර්ගයේ සිටීම උන්වහන්සේට තවත් සුව පහසුවක් වන්න තිබුණා. කෙසේ වෙතත් අප පව්කරුවන් වුවත් අපව රැකබලාගෙන අපව පසුතැවිල්ලට ලක් කිරීමට දෙවියන් වහන්සේ විසින් වසර 6000ක් පුරාවට සැලසුම් සෑදුවා. උන්වහන්සේ ස්වර්ගයේ සීලු මහිමය පසෙක තැබුවේ දේවදූතයෙකුටත් වඩා පහත් ස්වරූපයකින් මේ පොළොවට පැමිණීම සඳහාය. තම මැවිල්ලෙන්ම කසපහරද අවමන්ද නින්දාද ලබමින් එවැනි වේදනාවකදී හා දුක්විඳීමකදී බියට පත් වූවත් උන්වහන්සේ පැවසුවේ මාගේ පියාණෙනි මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේ වී නොමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා කියාය. අද මේ මුහුන් නොදෙමූ රොටි මංගල්ලයේ අර්ථය දෙවියන් වහන්සේ දේශනා කිරීම තුල තැබුවා. ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ තම වංශය දකින්නේය කියා බයිබලය පවසනවා නේද? දෙවියන් වහන්සේ ගැන සිතමින් දේශනා කරන කොයි වෙලාවක වුවත් ඊටා අලංකාරයි. දේශනා කිරීම අනෙක් අයට අපගේ සිතුවිලි හා ඇදහිල්ල පෙන්වා දීමට වචන කිහිපයක් යොදා ගැනීම හෝ බයිබලය ගැන ඇති අපගේ දැනුම බෙදා දීමවත් නොවේයි. ක්‍රිස්තුස් වහන්සේගේ මේ කුරුසයේ කැපකිරීම මාත් අනුගමනය කරනවා කියා තමන්ටම පවසා ගනිමින් දරුවෙකු බිහිකිරීමේ ක්‍රියාවලියක් ලෙස ඉටු කිරීම සඳහා අප ඇදහිල්ලෙන් යුතුව දේශනා කිරීමට පිටතට යා යුතුයි. දෙවියන් වහන්සේ සිත බලා අවසානයේදී වටිනා ඵලයක් ඔවුන්ට ලං කරනවා. සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කැප වුණත් ඉරිදා දිනය සැබවින්ම ආශිර්වාදලත් දිනයකි. නත්තල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන ශුද්ධ වූ මංගල්‍යයක් බව සිතමින් තවත් මනුෂ්‍යයන් කී දෙනෙක් නොමග යනවද? අප උපමාවේ එම මනුෂ්‍යයා දෙස බලා පසු කරගෙන ගිය පූජකයා හා ලෙවියාමෙන් ඔවුන්ව අත් නෑර සිටිය යුතුයි. සමාරියාමෙන් ඔවුන්ව රැකබලා ගත යුතුය. දෙවියන් වහන්සේ මට බොහෝ කරුණාවන්ත වී අද සිටින තත්වයට මාව ගෙන ආවා. නමුත් මම මනුෂ්‍යයන්ට අනුකම්පා නොකරනවා නම් අවසානයේදී ඔවුන්ට දයාවේ දෑත දිගු කරන්නේ කවුද කියා අප සිටිය යුතුයි. දෙවියන් වහන්සේ ලෝකය ගලවා ගැනීමේ වරප්‍රසාදය දුන්නේ අපට පමණයි. එය අපට පමණක් කළ හැකි දෙයක් නිසා අප එය කරන අය බවට පත්විය යුතුයි. අප කුරුසයේ බර උසුලාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අනුගමනය කළ යුතුයි. මුහුන් නොදෙමූ රොටි මංගල්ලයේ අරුත ගැන සිතමින් අපව ගලවා ගැනීමට මේ පොළොවට පැමිණි අපගේ ස්වර්ගීය පියාණන්ටත් මෑණියන්ටත් අප සදාකාල ස්තුතිය හා මහිමය පුද කරමු. මේ වසරේ සියල්ලන්ම ගලවා ගමු කියා පතමින් දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.